හරි. ජෛවාන හඳුනා ගැනීමේ පරීක්ෂා පාඩම එනම් මුලින් ධම්ම මම ආයෙ කරනවා. ඉස්සලා අපි ප්‍රැක්ටිකල් ටික ගන්න තිබ්බේ. මතකනේ ප්‍රැක්ටිකල් ටික? කලින් මතක් කරපු ටික මතකයි? අර මේ ප්‍රෝටීන් හඳුනාගැනීමේ පරීක්ෂා ඒවනේ. ඔව්. හරි. ඉස්සලාම පළවෙනි ප්‍රැක්ටිකල් එක තමයි සල්ල සීනි හඳුනා ගැනීමේ පරීක්ෂා. පොඩ්ඩක් ලියා ගන්න අපි කෙටියෙන් ලියාගෙන යමු. සල්ල සීනි හඳුනා ගැනීමේ පරීක්ෂා. හරි. මතකද ඒ ප්‍රැක්ටිකල් එකේදී පරීක්ෂණ වල 7ක් ගත්තා. පරීක්ෂණ වල 7ක් අරගෙන ඒ පරීක්ෂණ වල 7ට ද්‍රාවණ වර්ග 7ක් 7.10 ගාන එක් කරන්න කියලා කිව්වා. රතු ලුණු මිශ්‍ර ද්‍රාවණයක්, සීනි ද්‍රාවණයක්, අර්ථාපල් ජුස, ග්ලූකෝස් ද්‍රාවණය, ආසත ජලය, මී පැණි, පාන් පිටි ද්‍රාවණය. ඒ වගේ පරීක්ෂණ වල 7කට ද්‍රාවණ 7කින් 10 ගාන එක් කරගෙන ඒකට දැම්මා. හැම එකටම දැම්මා මිලිලීටර් 2 ගාන මොනවද දැම්මේ? මතකද? බෙන්ඩික් ද්‍රාවණයෙන් මිලිලීටර් 2 ගාන දැම්මා. දාලා මොකද කරේ? පත් කරා විනාඩි 3ක් නටන ජලයේ පත් කරලා වර්ණ විපර්යාසය චෙක් කරා. හරි? ඔය තමයි ප්‍රැක්ටිකල් එකේදී කරේ. අපි පොඩ්ඩක් ඒක ලියාගමු. හරි. පොඩ්ඩක් නෝට් එකක් දාගමුද? ලියාගන්න. පරීක්ෂණ වල 7ක් ගෙන හරිද? හරිද? පරීක්ෂණ 7ක් ගෙන ඒ වාට පිළිවෙලින් රතු ලුණු මිස සීනි ද්‍රාවණය අර්ථාපල් යුස ග්ලූකෝස් ද්‍රාවණය ආසත ජලය මී පැණි පාන් පිටි ද්‍රාවණයකින් බිංදු 10 බැගින් වෙන වෙනම එක් කරන්න. පරීක්ෂණ වල 7ක් ගත්තා. ඒ 7ට ඔය කලින් කියපු ද්‍රාවණ වර්ග 7න් බිංදු 10 ගානේ හැම පරීක්ෂණ වලකටම දැම්මා. හරිද? එයාට හරි සර් ලියාගත්තා. හරි. ඊට පස්සේ සෑම නලයකටම බෙන්ඩික්ට් ද්‍රාවණයකින් සෑම පරීක්ෂණ නලයකටම බෙන්ඩික්ට් ද්‍රාවණයකින් 2 මිලිලීටර් බැගින් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. පරීක්ෂණ වල 7ටම බෙන්ඩික්ට් ද්‍රාවණය මිලිලීටර් 2 ගාන එකතු කරනවා. එකතු කරලා සියලුම පරීක්ෂණ වල නටන ජලය අඩංගු තාපකයක විනාඩි 3ක් තබා රත් කරන්න.
අනතුරු පරීක්ෂණ නල ඉවතටගෙන කාමර උෂ්ණත්වයට සිසිල්වීමට සලස්වා සිලිම සලස්සා නලවල වර්ණ විපර්යාසය නලවල වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරනවා. එවිට නිල් පාට බෙන්ඩික් ද්‍රාවණය කොළ පැහැයට ලක් වී තිබෙනවා. සීනි ස්වල්පයක්ද ගඩොල් පැහැයට ගඩොල් රතු පැහැයට වර්ණය වෙනස් වී ඇතනම් සීනි වැඩිපුර ඇති බවද හඳුනාගත හැකියි. ඒක තමයි සීනි හඳුනා ගැනීම පරීක්ෂණය. පරීක්ෂණ වල 7ක් ගත්තා. කලින් කියපු ද්‍රාවණ දැම්ම පරීක්ෂණ වල 7ටම දාලා ඉවරලා ඒක බෙන්ඩික් 0.10 ගානේ තමයි එක් කරන්නේ. දාලා එකට මිලිලීටර් 2 ගානේ දැම්ම බෙන්ඩික් ද්‍රාවණේ දාලා ඔතේ මිශ්‍ර කරලා විනාඩි 3ක් පමණ අඩ ජලය රත් කරනවා. රත් කරලා සිසිල් වීමට සලස්සලා වර්ණ විපර්යාසය බලනවා. එතකොට බෙන්ඩික් ද්‍රාවණ නිල් පාට කොළ පාට වෙලා තියෙනවා නම් සීනි ස්වල්පයක් තියෙනවා. ගඩොල් රතු පැහැයට ලක් වෙලා තියෙනවා නම් සීනි ගොඩක් තියෙනවා. ඒක තමයි ප්‍රැක්ටිකල් එක. හරි? ලියගත්ත නේද? ඔව් සර් ලියාගත්තා. හරි. ඊට පස්සේ ක්විස්ට් එක හඳුනා ගැනීම පරීක්ෂා දෙවෙනි. අපි ඒකත් එදා කරා. මම ආයෙත් මතක කරගෙන යන්න. මතක කරලා තිබුණ නෝට් එකක් දාලා. පරීක්ෂණ වල 7ක් ගත්තා. මේ පරීක්ෂණ වල 7ට කලින් කියපු ද්‍රාවණ තමයි ගන්නෙ. හරි. ඊට පස්සේ මට පොඩ්ඩක් අර කලින් ප්‍රැක්ටිකල් එකේදී ද්‍රාවණ හතේ නම් හත ලියාගත්තේ නැද්ද අපි? අර පරීක්ෂණ දැන් සර් කියප එක නෑ. ඔව්. කලින් ප්‍රැක්ටිකල් එකේ සීනි හඳුනා ගැනීම පරීක්ෂාවේ පරීක්ෂණ 7කට දානවා කියපු ද්‍රාවණ හතේ නම් ලියාගත්තේ නෑ නේද? ඔව් ද්‍රාවණ හද දීලා නෑ. ලියාගත්තේ නෑනේ. මම ඔව් සර් ද්‍රාවණ ලියා හත නෑ කිව්වා. ද්‍රාවණ. ඒක මේ අර මන් දීපු ටියුට් එකේ තියෙනවනේ. ඒකෙන් බලලා ලියා ගන්න ඕනේ. ඉඩ ඇති නේද කොහේ හරි? ලියා. ඊට තියෙනවා සර් රූලක් ලිවේ කඩලා. ඊට පස්සේ ක්විස්ට් හඳුනා ගැනීම පරීක්ෂාව. හරි. පරීක්ෂණ වල 7ක් ගෙන ඒවා අංක 1 සිට 7 දක්වා අංකනය කර අපි ද්‍රාවණ ටික මේක ලියා ගමු. කලින් ද්‍රාවණ ටිකම තමයි
අර්ථාපල් විස මං කිව්වා අර්ථාපල් විස හදාගන්නේ අර්ථාපල් තම්බලා ඒ දිය කරලා පෙරගතු ද්‍රාවණය. හරි? අර්ථාපල් විස කොමා පතුලුණු විස පතුලුණු පොඩි කරලා ගන්න මෙමෙරි කරලා ගන්න ද්‍රාවණයක්. පතුලුණු විස ග්ලූකෝස් ද්‍රාවණයක් පාම් පිටි ද්‍රාවණයක් සර් ඔය ටික කලිනුත් දුන්නා. පතුලුණු විස සීනි ද්‍රාවණය අර්ථාපල් ජුස ග්ලූකෝස් ද්‍රාවණය ආශ්‍රිත ජලය මීපැණි පාම් පිටි එවනේ ඔව් ඒ ටික තමයි කලින් පැට්ටිකල් ලියන්න දුන්නාද? ආයිටි ඒක සර් දුන්න දැන් කියද දීලා සර් කලින් කිව්වා කියලා ලියන්න පරීක්ෂණ දුන්නාද? හතයි සීනි ඔව් සර් පැට්ටිකල් දුන්නාද? ආරයට ඔව් සර් ඒක කමන්නේ දුන්නා මේක තාය කරලා ලියන්න ඕනේ. අපි අඳුරලා ආයෙත් තමයි ලියන්න ග්ලූකෝස් ද්‍රාවණයක් නේ ලියුවේ. අර්ථාපල් කියලා අර්ථාපල් ද්‍රාවණයක් පතුලුණු ඒටි ලියාච්ච නැද්ද? අන්ටි ලියාච්ච නැද්ද? නැත්නම් ගැටලුවක් නැහැ. කලින් ලියාගත්තා නම් ආයෙ ලියා ගන්න ඕනේ. ඊට ද්‍රාවණම් කියලා ගන්න පුළුවන් ඒක මම. නෑ එකයි ලිව්වේ තමයි අර්ථාපල් විතර ලිව්වනේ ඉහත තාම කියලා ලිව්වේ අය එහෙනම් ඕනේ නැහැ නේ. එහෙනම් පරීක්ෂණ වල හතක් ගෙන්න ඒවා අංක 1 සිට 7 දක්වා අංකණය කර ඉහත ද්‍රාවණ හතෙන් කියලා ලියමුනේ. එහෙම ලියමුනේ. කලින් ලියාගත්තා නම් ඕනේ ඔව් සර් එහෙම ලියමු නැහැ. ඉහත ද්‍රාවණ ඉහත හතෙන් දාන්න ඉහත ද්‍රාවණ හතෙන් බිංදු 10 බැගින් එක් කරන්න. බිංදු 10 බැගින් එක් කරන්න. හරි. බිංදු 10 බැගින් එක් කරන්න. අර උසත්තාව පරීක්ෂණ හතක් ගත්තා. ඒවට අංක 1 ඉඳන් 4 දක්වා අංකණය කරා. අංකණය කරලා අපි ඒවට අර කලින් ද්‍රාවණ හතෙන් බිංදු 10 ගන්න එක් කරා. හරි. ඊට පස්සේ ඉහත පරීක්ෂණ වල හතටම අරුස ඔව් සර් මේ අර අපි අර කලින් කර පාඩම කරේ අර මේ දෙවෙනි පාඩම මේ ජෛවාණු පාඩම ඒ පාඩමේ අර අපි කළා නැතුවනේ ආයතනය කරගන්න බෑ ඒ නිසා මම ඒකේ මුල් ටික මතක් කරලා දැන් නෝට් එකක් දීලා ඒ ටික එතනම පිළිවෙලට කරන්න කියලා බැලුවේ හරිද ඒක දැන් අර අපි සීනි හඳුනාගෙන ප්‍රැක්ටිකල් එක ලියාගත්තා ඊට පස්සේ පිස්ටි හඳුනාගෙන ප්‍රැක්ටිකල් එක තමයි ලියාගන්නේ අපි ආයෙ පරිග එකපාරක් කරේ මතකයි නේද ඔව් සර් අපි ඉතින් දිගටම නෝට් එක ලියාගෙන අපි කරගෙන යනවා මොකද පාඩම් භාගයන අපි කරේ ඒක ඒක වෙන්නේ නැතුණානේ කොරෝනා පස්සෙත් එක්ක ඉතින් ආයේ මේ ඒකත් ඉවර කරලා අපි දිගටම නෝට් එක ලියන ඊට කරගෙන යනවා හරි නේද හරි සර් හරි අපි පිස්ටි හඳුනාගැනීම පරීක්ෂාවේදී පරීක්ෂණ 7ක් ගත්තා ඒවට මේ කෙලින්ම අර කලින් සීනි හඳුනාගැනීම පරීක්ෂාවේදී පාවිච්චි කරපු ද්‍රාවණ හතෙන්ම බිංදු 10 ගානේ පරීක්ෂණ වලට එක් කරා. හරි. ඊට පස්සේ අපි එතෙන් තමයි ලියාගත්තේ. ඊට පස්සේ ලියා ගමු. ඊට පරීක්ෂණ වල හතටම අයඩීන් බිංදු 5 බැගින් එක් කරා. අයඩීන් බිංදු 5 බැගින් එක් කරා. වර්ණ විපර්යාස නිරීක්ෂණය කරනවා. වර්ණය ගත්තම අයඩීන් පිස්ටයත් එක්ක ක්‍රියා කරලා නිල් පැහැයක් හදනවා නම් ඒ ද්‍රාවණය පිස්ටේ තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. හරි. අපි ඒක ලියාගමු. ද්‍රාවණය නිල් පැහැති සංකීර්ණයක් සාදායි නම් ද්‍රාවණය නිල් පැහැති සංකීර්ණයක් සාදයි නම්
එහි අයඩීන් ඇති බව පැහැදිලිය. හරි නේද? මොකද සර් සාදයි නම් එහි අයිඩීන් සොරි ඒ අයිඩීන් නේ මට වැදුනා. එහි පිස්ටේ ඇති බව පැහැදිලි. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රැක්ටිකල් එක අපි කලින් කතා කරපු එකම ආයෙ ලියාගමු. ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂා. ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂා. අරුෂ ඔව් සර්. ඔයාට බෑද කැමරාව on කරන්න? මට මේ ලියනවා පේන්නේ නැහැ. ඒක මෙයාට නම් බෑ. පසුදුර නම් බෑ කියලා මට ලියනවා පේන්නේ නැහැ. ලියනවා සර්. ලියනවානේ. හරි එහෙනම් ප්‍රෝටීන් හඳුනා ගැනීම පරීක්ෂාව අපි ඒක ලියා ගමු. ලියා ගන්න. පරීක්ෂණ නල පහක් ගෙන ඒවා එකේ සිට පහ දක්වා අංකනය කරා. පරීක්ෂණ නල පහක් ගත්තා. ඒවා එකේ ඉඳන් පහ දක්වා අංකනය කරා. හරි. ඒවාට බිත්තර සුදු මදය බිත්තර සුදු මදය මීපැණි මාළු යුෂ ආසල් ජලය හා එළකිරි ද්‍රාවණ වලින් අපි ද්‍රාවණ පහක් ගත්තා. මේකට ද්‍රාවණ පහක් ගන්නවා. ඒවා තමයි බිත්තර සුදු මදය, මීපැණි, මාළු යුෂ, ආසල් ජලය, එළකිරි. හරි. ද්‍රාවණ මිලිලීටර් 2 බැගින් 2 ml බැගින් එක් කරන්න. පරීක්ෂණ නල පහක් ගත්තා. ඒවට දැම්මා 2 මිලිලීටර් ගානේ ඊට ද්‍රාවණ වලින් දැම්මා. හරි. ඊට පස්සේ අපි මේකෙදි පාවිච්චි කරන ද්‍රාවණය තමයි බයෝරේට් ද්‍රාවණය. හරි. ඒකේ මිලිලීටර් 2 ගානේ ඔය පරීක්ෂණ නල පහටම මිශ්‍ර කරලා හරි. වර්ණ විපර්යාසය චෙක් කරන්න ලියා ගන්න. එක් නලයට බයුරේට් ද්‍රාවණයෙන් 2 මිලිලීටර් බැගින් එක් කර මිශ්‍ර කරන්න. වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරන්න. ද්‍රාවණය නිල් පැහැයක් ලබා දී නම් එහි ප්‍රෝටීන් අඩංගු බව පැහැදිලියි. ප්‍රෝටීන් හඳුනා ගැනීම කරන්නේ ද්‍රාවණය නිල් පාට වෙනවා නම් ඒකේ
ප්‍රෝටීන් තියෙනවා අඳුර ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රශ්න තුන. හරි. හරි. හතරවෙනි ප්‍රැක්ටිකල් එක. ලිපිඩවල ද්‍රව්‍යතාවය පරීක්ෂා කිරීම. හරි. මතක ඇති. මතක දන්න ගොඩක් කල්නේ කරලා. ලිපිඩවල ද්‍රව්‍යතාවය පරීක්ෂා. මේකෙදි පරීක්ෂණාල දෙකක් ගත්තා. ඒ දෙකෙන් එකට දානවා ජලය මිලිලිටර් 5ක් අනිකට දානවා කාබනික ද්‍රවණයක මිලිලිටර් 5ක්. උදාහරණයක් විදිහට හෙක්සේන් වගේ කාබනික ද්‍රවණයක් තමයි පාවිච්චි කරන්නේ. හරි. ඊට පස්සේ මේ පරීක්ෂණයේදී කරන්නේ මේ පරීක්ෂණාල දෙකටම දානවා පොල් තෙල් බිංදු 10 ගන්න. හරි. දාලා හොඳට මිශ්‍ර කරලා නිශ්චලව තියනවා. තිබ්බම ටිකක් කලයක්දී අපි බලන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි මේ පොල් තෙල් දිය වෙලා තියෙන කොයි එකේද කියලා බලා ගන්න පුළුවන්. පොල් තෙල් කියන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකයක්ද ද්‍රවීය ද්‍රාවකයක්ද? පොල් තෙල් කියලා කියන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකයක්. හරි. එතකොට ද්‍රවීය ද්‍රාවකයක් තමයි ජලය කියන්නේ. හරි. එතකොට පොල් තෙල් නිර්ද්‍රවීය ද්‍රාවකය ද්‍රවීය ද්‍රාවකයක් තුළ දිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොල් තෙල් ජලය තුළ දිය වෙන්නේ නැහැ. පොල් තෙල් හෙක්සේන් කියන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකයක්. එතකොට හෙක්සේන් තුළ පොල් තෙල් දිය වෙනවා. අපිට ඒකෙන් හොයාගන්න පුළුවන් ලිපිඩවල ද්‍රව්‍යතාවය. ලිපිඩ කියන්නේ ඇත්තටම නිර්ද්‍රවීය ද්‍රාවකයක්. නිර්ද්‍රවීය ද්‍රාවකයක ද්‍රව්‍යතාවය කියන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකයක් දිය වෙන්නේ ද්‍රවීය ද්‍රාවකයක් තුළ තමයි. ජලය නිර්ද්‍රවීය නිසා ඒකේ දිය වෙන්නේ නැහැ. අපි ඒක ලියා ගමු. පරීක්ෂණ දෙකක් ගෙන එකකට ජලය මිලිලිටර් 5ක්ද අනිකට කාබනික ද්‍රාවකයකින් මිලිලිටර් 5ක්ද එක් කරන්න. පරීක්ෂණ දෙකක් ගත්තා. එකට ජල මිලිලිටර් 5කුයි අනිකට කාබනික ද්‍රාවක මිලිලිටර් 5ක් දාන්න. ගොඩක් කරට අපි හෙක්සේන් වගේ කාබනික ද්‍රාවකයක් තමයි පාවිච්චි කරනවා. වරහන් තුල ලියා ගන්න. හෙක්සේන් වැනි කියලා. හරි. හොදින් මිශ්‍ර කර නිශ්චලව තබන්න. හරි. අපි ලියාගමු. ඒතර අපිට ඇත්තටම පේන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකයක් වෙච්ච කාබනික ද්‍රාවකය. හරි. නිර්ද්‍රවීය ද්‍රාවකයක් වෙච්ච කාබනික ද්‍රාවකය පොල් තෙල් තුල දිය වෙනවා. පොල් තෙල නිර්ද්‍රවීය. අපි ලියාගමු කරුණු. පොල් තෙල් නිර්ද්‍රවීය ද්‍රාවකයකි. පොල් තෙල් නිර්ද්‍රවීය ද්‍රාවකයකි. එය හෙක්සේන් වැනි
නිර්ද්‍රවීය ද්‍රාවකයක් තුළ දියවේ. හරි. ආයසක SN වැනි මොකද්ද? SN වැනි එතනදා හෙක්සේන් 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 එතනිදා කියන සර්ගේ මේ කනෙක්ෂන් නම හොයලා කැඩි කැඩි ඇහුනේ. කරික මේ හරි එක්සෙන් මම ලියා ගන්න කිව්වේ පොල් තෙල් නිර්ද්‍රව්‍ය ද්‍රාවකයකි. හරි මට පොඩක් කියපේ පොඩක් කියන්න බෑද? ලියන්න කියපේ පොල්තෙල් නිර්දවිය ධාවනයකි එය හෙක්ෂන් වැනි එතන එක්සෙන් වැනි නිර්ද්‍රවීය නිර්ද්‍රවීය කාබනික ද්‍රාවණ තුළ දියවේ. කාබනික ද්‍රාවණ තුළ දියවේ. නමුත් ජලය වැනි ද්‍රවීය ද්‍රාවක තුළ දිය නොවේ. ඒ ධර්ම තිබුණා නේද? හරි. ඊළඟට ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂා. හරි. ලිපිඩ හඳුනා ගැනීම පරීක්ෂාවේදී ද්‍රාවණ වර්ග පහක් ගන්නවා. ඒ ද්‍රාවණ වර්ග පහ අරගෙන කලින් විදිහට පරීක්ෂණවල පහක් මාක් කරලා ඒ වගේ ද්‍රාවණ වර්ග පහ දානවා. දාලා එකට දානවා සූඩයින් තුන ද්‍රාවණයකින් බිඳු පහ ගන්න. දාලා වර්ණ විපර්යාසය චෙක් කරනවා. සර් කනෙක්ෂන් අවුලක් තියෙනවා මොකද? අද මම හිතන්නේ මේ එහෙනම් ෆයිබර් ලයින් එක නෙමෙයි දැන්. නෑ තියෙන චුට්ටක් කැඩි කැඩි වගේ චුට්ටක් එහෙම. ලොකු අවුලක් නැහැ කරයි. අද පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක මේකේ. අවුලක් නැහැ නේද? අදට ප්‍රශ්න නැහැ නේද? අදට වැඩි කරගන්න පුළුවන්. තරංග ගියේ. අවුලක් නැහැ. ඔව්. ගෙනන් කවන්න. රයිට්. ලියා ගන්න පරීක්ෂණ වල පහක් ගෙන පරීක්ෂණ වල පහක් ගෙන ඒවාට පොල් තෙල් මී පැණි ආශ්‍ර ජලය මෝල් තෙල් එළවලු තෙල් ද්‍රාවණ එක් කරන්න. ද්‍රාවණ චුට්ටක් කියන්න ඔය. එවනද ද්‍රාවණ පහද? චුට්ටක්. පරීක්ෂණ වල පහක් ගෙන ඒවට පොල් තෙල් මී පැණි ආශ්‍ර ජලය මෝල් තෙල් එළවලු තෙල් ද්‍රාවණ එක් කරන්න. ඒවා 1 සිට 5 දක්වා අංකණය කරන්න. සූඩෑන් 3 කියන එක රෝම ඉලක්කමෙන් දාන්න. සූඩෑන් 3 ද්‍රාවණයකින්
සූඩෑන් තුළ ද්‍රාවණයකින් රෝමි ලක්කන් තුළ දාන්න. බින්දු පහ බැගින් පරීක්ෂණ වල පහට එක් කරන්න. පරීක්ෂණ වල පහට එක් කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. රතු පැහැති ගෝලිකා සහිත අවලම්බයක් සාදයි නම් එහි ලිපිඩ අඩංගු බව පැහැදිලිය. හරිනේ? හරි ඊට පස්සේ ලියන ජෛව වාහන වල භාවිත අපි ඊට පොඩ්ඩක් බලලා ගන්න. ජෛව වාහන වල භාවිත. හරි මෙතන ජෛව වාහන වල භාවිතය කරද්දී අපි ඉස්සලම ලියා ගන්න කාබෝහයිඩ්‍රේට් වල ජෛව විද්‍යාත්මක වැදගත්කම. හරිද? හරි මේ කාබෝහයිඩ්‍රේට් ගත්තම කාබෝහයිඩ්‍රේට් කොටස් තුනකට බෙදෙනවා මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් කියලා. අපි ඊවගෙන මේ පාඩමේ ඊළඟ අපි මේ ටික ඉවර කරලා අපි කතා කරන නිසා මම මෙතන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් කියලා. අපි ඒක ඊළඟ කොටසේදී කතා කරමු. මම මෙතන වැදගත්කම ගැන තමයි කතා කරන්නේ. මෙතන වැදගත්කම ගැන කතා කළා පස්සේ ඒ ටික වෙනම ඉගෙන ගන්නවා. හරි? මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ්. අපි ඉස්සෙල්ලාම ලියාගමු මොනොසැකරයිඩ් වල වැදගත්කම. මොනොසැකරයිඩ් වල වැදගත්කම. ලියාගමු ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩ් යක්. හරි? මේවා
ගලූකෝස් සමග එක් වී ගලූකෝස් සමග එක් වී ගලූකෝස් සමග එක් වී කිරිවල අඩංගු සීනි වන ලැක්ටෝස් සාධක. ලැක්ටෝස් වල වැදගත්කම. මොකද කිරිවල අඩංගු සීනි වර්ගය වන ලැක්ටෝස් සාධක. අනේ ඊළඟට ග්ලූකෝස් මොනසකරාලේ ග්ලූකෝස් ගැන පොඩ්ඩක් ලියගන්න වාක්‍යයක් විතර. ග්ලූකෝස් වල වැදගත්කම ඔයගොල්ලෝ දන්නවා. ග්ලූකෝස් තමයි සෛල වල දහන වෙලා අපිට ශක්තිය ලබා දෙන්නේ. අපි ඒක පොඩ්ඩක් ලියගන්න. සිරුරේදී පරිවෘත්තීය ක්‍රියාවලට ලක් වී ශක්තිය ලබා දී. ග්ලූකෝස්. හරි. හරි. ඊළඟට ෆ්‍රක්ටෝස් C. ෆ්‍රක්ටෝස් කියන්නේ ෆ්‍රක්ටෝස් තුන්වෙනි. මේකත් මොනොසැකරයිඩ් එක. මේවා මේ පළතුරු සීනි කියලා කියන්නේ මේවා. හරි. තියාගන්න. මොනොසැකරයිඩ් අතරින් පැණි රස වැඩිම සීනි වර්ගයේ වේ. පැණි රස වැඩිම සීනි වර්ගයේ වේ. පළතුරු සීනි ලෙසද හඳුන්වනවා. හරි. ඔය මොනොසැකරයිඩ් ගැන පොඩ්ඩක් මතක් කරමු. ඊළඟ ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මෝල්ටෝස්. හරි ඩයිසැකරයිඩ් වල වැදගත්කම ගැන ලියගන්න. ඩයිසැකරයිඩ් වල පළවෙනි උදාහරණය ලියගන්න මෝල්ටෝස් කි. අපි මෝල්ටෝස් ගැන ඔයගොල්ලෝ මතක ඇති මෝල්ටෝස් මෝල්ට් සීනි ගැන අපි කතා කළා. පළවෙනි පාඩමේ මතක ඇති. හරි. මෝල්ටෝස් මෝල්ට් සීන් ලෙසද හැඳින්වේ. ලියාගන්න මෝල්ට් සීන් ලෙසද හැඳින්වේ. පරෝහණය වන ධාන්‍ය වලින් නිපද වේ. සර් ඕගලයි බියර් නිෂ්පාදනයට ගන්න. ඔව් ඒකම තමයි.
හරි. හරිනේ? හරි හරි සර්. මොකද මම ඇලුවේ මෝඩ් සීලක හැඳින්නේ පොරෝහණය වෙන දාන්න වල ඉපදෙක එළිවනේ. ඔව් සර්. හරි. ඊළඟ ලැක්ටෝස්. ඒකත් ඩයිසැකරයිඩ්. හරි. ලැක්ටෝස් කිව්වනේ කිරි වල අඩංගු සීනි වර්ගයේ වේ. හරි. ලැක්ටෝස් එල කිරි වල 5%ක්ද මව් කිරි වල 7%ක්ද ඇත. හරි. ලිවනේ හරි. ඊළඟට සුක්‍රෝස්. සුක්‍රෝස් සාමාන්‍ය සීනි ලෙස හැඳින්වේ. ලියන්න. ආම්ලික තත්ත්වය යටතේ ආම්ලික තත්ත්වය යටතේ සුක්‍රෝස් ජල විච්ඡේදනය කිරීමෙන් පරිවර්තන සීනි සෑදී. ඉන්වර්ට් සුගර් කියන්නේ පරිවර්තන සීනි මේවා අධික පැන් රසින් යුක්තයි. හරි. අපි අර දීපු නෝට් එකේ ගොඩක් තියෙනවා ඉස්සර. ඒ ටික පොඩ්ඩක් කියව ගන්න. හරි. හරි ඊළඟට මොනොසැකරයිඩ් ගැන අපි කතා කරේ. සෝරි මේ ඩයිසැකරයිඩ් ගැන දැන් කතා කරේ. ඊළඟට පොලිසැකරයිඩ් වල වැදගත්. පොලිසැකරයිඩ් ගැන වල වැදගත්කම් පොඩ්ඩක් ලියවන්න. එක පිෂ්ඨ ශාක තුල ශක්තිය ගොඩක් ගන්න කොහොමද? පිෂ්ඨයේ විදියට. සතුන් තුල ග්ලයිකෝජන් ඉදී. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. හරි ඒක ලියගන්න. ශාක තුල ශක්තිය ගබඩා කරන්නේ ශාක තුල ශක්තිය ගබඩා කරන්නේ
පිෂ්ඨය නැමැති පිෂ්ඨය නැමැති පොලිස් සැකරායදයෙන් සතුන් තුළ ඒ ගබඩා කරන්නේ ග්ලයිකෝජන් ලෙසය. හරි. දෙවෙනි එක ආහාරමය තන්තු. ආහාරමය තන්තු. ඒකත් පොලිස් සැකරායට වලටම අයිති එක. ආහාරමය තන්තු. ආහාරමය මොකද්ද? තන්තු. මේවා ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීර්ණයට ලක් නොවේ. සෙලියුලෝස් හෙමියලෝස් सेल्यूलोस हेमियुलोस पेक्टीन आदि पॉलीसैकेराइड आहार में तंतुल अडंगी. මේවා ආහාර ජීර්ණ පද්ධතිය විෂ ඉවත් කිරීම රුධිරයේ සීනි හා කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීමට ඉතා වැදගත් වේ. ඊළඟට අන්තිමේ කයිටි ඒක පොලිසැකරයිඩ් වල උදාහරණයක් තුන්වෙනි එක. කයිටි ලියා ගන්න. දිලීර වල සෛල බිත්තිය හා කෘමීන්ගේ හා ආර්ත්‍රපෝඩාවන් කියන කකුළු වගේ කකුළුව ඉස්සෝ පිලීරවල සෛල විත්තිය හා කෘමීන්ගේ හා ආර්ත්‍රපෝඩාවන්ගේ බාහිර සැකිල්ලේ අන්තර්ගත. හරි අපි ඒ ටික කාබෝහයිඩ්‍රේට් වල ජෛව විද්‍යාත්මක වැදගත්කම යටතේ ලියා ගමු. හරි ඔය ටිකේ මොනවද ප්‍රශ්න තියෙනවද? දැන් අපි කනුත් කරන්නේ ඕනේ මම නෝට් එකක් විදිහට